හොඳයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවීන්ගේ ලාක්ෂණික පිළිබඳව. මේ පාඩම ගත්තට පස්සේදී 10 ශ්‍රේණියේ විද්‍යාව විෂය නිර්දේශයට අදාළ පවතින ප්‍රධාන පාඩමක් ලෙස සැලකෙනවා. අපි බලමු ජීවීන්ගේ ලාක්ෂණ කියන්නේ මොකක්ද කියලා. ජීවීන්ගේ ලාක්ෂණ කියන මාතෘකාව ගත්තට පස්සේදී අපිට පරිසරයේ තියෙන දේවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒක තමයි අජීවී දේවල් සහ ජීවී දේවල්. එතකොට මේ අජීවීන්ගෙන් ජීවීන් වෙන් කරලා හඳුන ගන්න ජීවීන් සතුව පවතින ලක්ෂණ තමයි ජීවීන්ගේ ලාක්ෂණික කියලා හඳුන්වන්නේ. මේ යටතේ අපිට සාකච්ඡා කරන්න ජීවීන්ගේ ලක්ෂණ කීපයක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි ශෛලීය සංවිධානය. දෙවෙනි එක පෝෂණය, තුන්වෙනි එක ශ්වසනය, හතරවෙනි එක උද්දීප්තතාව හා සමායෝජනය, පස්වෙනි එක බහිස්රාවය, හයවෙනි එක චලනය, හත ප්‍රජනනය, අට වර්ධනය සහ විකසනය. අපි බලමු මේ එකින් එක සාකච්ඡා කරලා මොනවද මේ ජීවීන්ගේ ලක්ෂණ කියලා. එතකොට පළවෙනි එක ගත්තම ඒක තමයි ශෛලීය සංවිධානය. ශෛලීය සංවිධානය කියලා කතා කරනකොට පරිසරයේ ඉන්න ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. තම දේහයේ සෛල සංඛ්‍යාව එකකින් නිර්මාණය වෙච්ච ජීවීන් සහ සෛල සංඛ්‍යාව එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් නිර්මාණය වෙච්ච ජීවීන් කියලා. එතකොට තමන්ගේ දේහයේ සෛල සංඛ්‍යාව එකකින් නිර්මාණය වෙච්ච ජීවීන් අපි හඳුන්වනවා ඒක සෛලික ජීවීන් විදියට. තම දේහයේ සෛල සංඛ්‍යාව එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් නිර්මාණය වෙච්ච ජීවීන් හඳුන්වනවා බහුසෛලිකයින් ලෙසට. එතකොට ඒක සෛලික, බහුසෛලික විදියට අපිට පරිසරයේ ඉන්න ජීවීන් වෙන් කරලා දක්වන්න පුළුවන්. අපිට දැන් මේ ඒකසෛලික ජීවීන් ගත්තට පස්සේදී පියවැසෙන් නිරීක්ෂණය කරන්න බෑ. ඒ කියන්නේ ඊටමත් කුඩා ජීවීන්. ඒතර මේ ජීවීන්ට සුද්ධ ජීවීන් කියලා නම් කරන්න පුළුවන්. මෙම ජීවීන් පියවැසෙන් නිරීක්ෂණය කරන්න බැරි නිසා අපිට අන්වීක්ෂක වෙන උපකරණයක් භාවිතයෙන් මේ ජීවීන් නිරීක්ෂණය කරගන්න පුළුවන්. එතකොට අපිට මේ ජීවීන් ඉන්න පරිසර පද්ධතියකින් සාම්පලයක් අරගෙන මෙම ජීවීන් නිරීක්ෂණය කර ගැනීම හැකියාවක් තියෙනවා. බහුලව ඉන්න පරිසර පද්ධතියක් විදිහට පොකුණු ජලය වගේ ජල සාම්පලයක් අරගෙන එම ජීවීන් අන්වීක්ෂක අදාවක් මතට ඒ ජල සාම්පලයෙන් ජල බිඳුවක් දමලා වැසුම් පෙත්තකින් වසලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මෙම ජීවීන්ගේ තියෙන හැඩය, චලනය, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ආදී නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට අපි බලමු කවුද මේ ඒකසෛලික ජීවීන් කියලා. ඒකසෛලික ජීවීන් වලට උදාහරණ විදියට ඇමීබා, පැරමීසියම් මේ වගේ ජීවීන් උදාහරණ විදියට දක්වන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේදී අපි බලමු බහුසෛලික ජීවීන් කවුද කියලා. අපේ පියවැසට නිරීක්ෂණය කරන්න පුළුවන් ජීවීන් සියල්ලම වගේ බහුසෛලික ජීවීන්. ශාක වර්ග ගත්තට පස්සේදී ඊට පස්සේදී මිනිසා, ඒ වගේම අපට පරිසරයේ ඉන්න බල්ල, පූස මේ වගේ සතුන්තු බහුසෛලික ජීවීන්. ඒතකොට මේ බහුසෛලික ජීවීන් ගත්තට පස්සේදී මෙම ජීවීන් ආරම්භ වෙන්නේ සෛලයකින්. කියන්නේ ඒකසෛලික ජීවීන්තු සමන්විත වෙන සෛලයකින්, බහුසෛලික ජීවීන්තු ආරම්භ වෙන්නේ එක සෛලයකින්. අපි මිනිසා උදාහරණයක් විදිහට ගත්තට පස්සේදී මිනිසා ආරම්භ වෙන සෛලය තමයි යුක්තාණුව කියන්නේ. යුක්තාණු. මේ යුක්තාණුව හැදෙන්නේ මාතෘ පාර්ශවයෙන් එන ඩිම්බයක් පීතෘ පාර්ශවයෙන් එන ශුක්‍රාණුවක් සමග සංසේචනය වීමෙන්. මේ ක්‍රියාවලියට භාජනය වීමෙන් අපි මේක නම් කරනවා සංසේචනය. මේ ක්‍රියාවලිය අපි සංසේචනය කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේදී මේ හැදෙන සෛලය
තනි සෛලයේ අවස්ථාව. එතකොට මේක ගත්තට පස්සේදී මේ සෛලේ වර්ණ දේහ අපි 2න් කියලා නම් කරමුකෝ. එතකොට මෙන්න මේ කියන ඩිම්බ සහ ශුක්‍රාණු කියන ජන්මාණු සෛලවල තියෙන වර්ණ දේහ අඩක්. ඒ කියන්නේ මේ යුක්තාණුවේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩ තමයි භාගේ තමයි තියෙන්නේ. එතකොට මේක n මේක n. එතකොට මේ විදිහට හැදෙන යුක්තාණුව දිගින් දිගට විභාජනය වීමෙන් බහුසෛලික ජීවියෙක් හැදෙනවා. ඉස්සෙල්ලාම මේ තනි සෛලීය අවස්ථාව සෛල දෙකකට වෙන් වෙනවා. ඊට පස්සේදී අපිට මෙහෙම දක්වන්න පුළුවන්. සෛල දෙකේ අවස්ථාවයි සෛල හතරක අවස්ථාවකට වෙන් වෙනවා. ඊට පස්සේ මේ විදිහට සෛල දිගින් දිගටම බෙදිලා සෛල විශාල සංඛ්‍යාවක බහුසෛලික අවස්ථාවක් පෙන්වුම් කරනවා. එතකොට අපි ගත්තට පස්සේදී මේ ඒකසෛලික ජීවීන්ගේ බහුසෛලික ජීවීන්ගේ මූලික අවස්ථාව මේ තනි සෛලය. ඊට පස්සේ මේ තමයි මිනිසාට අදාළව මේ බහුසෛලික ජීවීන්ගේ ඉදිරියට සංකීර්ණත්වය ගොඩනගෙන ආකාරය. අපි ආයෙත් බලමු මේ ශාකයක් අරගෙන. ශාකයක් ගත්තට පස්සේදී ශාකයක් ඇදලා තියෙන්නේ සෛල වලින්. දැන් සෛල වලින් හැදුනට ඒකත් තනි සෛලීය අවස්ථාවකින් පටන් අරගෙන ශාකයේ එක එක තැන් වල තියෙනවා. ඒතකොට එක එක සෛල විදියට වෙන් වෙලා තියෙනවා. දැන් මේ කන්ද මේ මුල් ගත්තට පස්සේදී මොන තියෙනවා පත්‍ර තියෙනවා. දැන් මෙතනින් අපි මලක් අඳිමු. ඒතකොට ශාකයේ මෙතන මුල් වල තියෙන මූලකේශ සෛල. ඊට පස්සේ කඳේ තියෙනවා ජලය පරිවහන කරන්න සෛලම, ආහාර පරිවහනය කරන්න ලෝයම සෛල තියෙනවා. ඊට පස්සේ ශාක පත්‍රයක් ගත්තට පස්සේ මේ හරස් කඩ ඒකේ බාහිරින්ම තියෙන අපිචාර්මීය සෛල මේ විදියට. ඊට ඇතුළතින් මෙන්න මෙහෙම සෛල විශේෂයක් තියෙන ඒවට කියනවා අපි ඉනිමුදුස්තර සෛල කියලා. ඊට ඇතුළතින් තියෙන මේ විදිහට සෛල ඒවට කියනවා සවිවර මුදුස්තර සෛල කියලා. ඊට පස්සේ මේ මලක් ගත්තට පස්සේදී මලේ තියෙන පරාග සෛල. හරි. එතකොට මේකෙන් අපි පැහැදිලි වෙනවා බහුසෛලික සෛල තිබුණාට මේ සෛල තියෙන එක එක තැන්වල තියෙන්නේ එක එක ආකාරයේ විශේෂණ වන සෛල විශේෂ. ඊට පස්සේ අපි බලමු නැවතත් මිනිසාගේ සංකීර්ණත්ව ජීවියෙක් අරගෙන මිනිසාගේ සංකීර්ණත්වය කොහොමද ඉස්සරහට සෛලයෙන් පටන් අරගෙන යන්නේ කියලා. මේ මිනිසා ඊට පස්සේ ගත්තට පස්සේ අපි කිව්වා වගේ මූලික අවස්ථාව තමයි සෛලය. සෛලයෙන් තමයි එක වර්ධනය ඉදිරියට වෙන සංකීර්ණත්වය උඩරගෙන සෛල ඊළඟට සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක කියලා ගන්න සෛල එකම වර්ගයේ සෛල සමූහයක එකතුව. ඊට පස්සේ මේ පටක එකතු වෙලා අවයව හැදෙනවා. මේ අවයව එකතු වෙලා පද්ධතිය හැදෙනවා. පද්ධතිය එකතු වෙලා තමයි ජීවියා හැදෙන්නේ. මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රයෙන් අපි මේක උදාහරණ දක්වමින් පැහැදිලි කරගමු. එතකොට අපි ගමු සෛල විදියට මිනිසාගේ හෘදයේ තියෙන හෘද පේශී සෛල. පේශී සෛල. ඊට පස්සේදී පටක විදියට ගමු හෘද පේශී පේශී පටක. එතකොට මේ හෘද පේශී පටකත් එක්ක හෘදය හැදිලා තියෙනවා අපිච්චාරම වගේ අපිච්චිත පටක අපිච්චිත පටකත් එකතු වෙලා ඒ වගේ පටක එකතු වීමෙන් තමයි හෘදය හැදිලා තියෙන්නේ. ඒකට අවයව විදියට හෘදය ගන්න පුළුවන්.
ඊට පස්සේදී හෘදය සමග ශිරා ධමනි වගේ රුධිර වාහිනී එකතු වීමෙන් රුධිර සංසරණ පද්ධතිය හැදෙනවා. එතකොට ශිරා අපි දන්නවා හෘදය වෙතට රුධිරය ගෙන එන නාල ධමනි විදියට ගන්න හෘදයෙන් ඉවතට රුධිරය පරිවහනය කරන නාල. හෘදයත් එක්කම ධමනි සහ ශිරා එකතු වීමෙන් රුධිර සංසරණ පද්ධතිය හැදෙනවා. මේ රුධිර සංසරණ පද්ධතියත් එක්ක දැන් මිසාගේ තවත් තියෙන පද්ධති මොනවද? ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, මෞත්‍රලිංගික පද්ධතිය, ඊට පස්සේදී තව මාංශ පේශීන්, කංකාල පේශී, අස්ථි පද්ධතිය මේ ආදී පද්ධති එකතු වීමෙන් තමයි මේ කියන ජීවය ඇති වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපිට මේ ශාක සහ සත්ත්ව පෞසෛලිකයන් පිළිබඳව මේ කතා කරනකොට අපිට මෙන්න මේ සෛලය කියන අවස්ථාව තමයි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක සෛලිකයන් හෝ වේවා බහුසෛලිකයන් හෝ වේවා ඔවුන්ගේ මූලිකම ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ විදිහට සෛලය හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යුහය හදන්න ජීවීන්ගේ ජීව ක්‍රියාව සිදුවෙන ක්‍රියාවන් සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වෙලා තියෙන මෙන්න මේ කියන සෛලය. හොඳයි. ඊට පස්සේ අපි බලමු පෝෂණය කියන්නේ මොකක්ද කියලා. හොඳයි අපි ළඟට බලමු පෝෂණය කියන්නේ මොකක්ද කියලා. පෝෂණය කියන්නේ ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය. එතකොට අපි මේ ජීවය පවත්වා ගැනීමට ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගන්නවා කියන්නේ අපි ආහාර මගින් තමයි මේ පෝෂණය සපයාගන්නේ. පෝෂණය අවශ්‍ය වන්නේ මොකටද? පෝෂණය අවශ්‍ය වන්නේ සෛල වර්ධනයට සහ ජීවීය සෛල අලුත් වැඩියාවට. එතකොට මේ පරිසරයේ ඉන්න ජීවීන් පෝෂණය තමන් සපුරා ගන්න ආකාර කීපයක් තියෙනවා. අපිට ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන්. මොකක්ද? ස්වයංපෝෂී, විෂම පෝෂී. එතකොට ස්වයංපෝෂීන් කියන්නේ කවුද? ස්වයංපෝෂීන් කියන්නේ තමන් විසින්ම ආහාර නිපදවා ගන්නා ජීවීන්. එතකොට මේ ස්වයංපෝෂීන් ආයෙත් කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන්. මේ ආකාරයට ප්‍රභා ස්වයංපෝෂී, රසායනික ස්වයංපෝෂී. ඊට පස්සේදී මේ ප්‍රභා ස්වයංපෝෂී කියන ජීවීන් ගත්තට පස්සේදී ප්‍රභා ස්වයංපෝෂීන් කියන්නේ සූර්යාලෝකය තමන්ගේ ශක්ති ප්‍රභවය විදිහට භාවිතා කරලා ආහාර නිපදවා ගන්නා ජීවීන්. එතකොට අපිට පොදුවේ ගන්න උලන උදාහරණය තමයි ශාක. එතකොට මේ ප්‍රභා ස්වයංපෝෂීන් ආහාර තමන් විසින්ම නිපදවා ගන්නවා. ඒක අපි දැන් ශාක ගත්තට පස්සේදී මේ ක්‍රියාවලියට අපි ප්‍රභා සංශ්ලේෂණය කියලා තමයි හඳුන්වන්නේ. ওই ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා බලමු. අපි මොකක්ද? එතකොට ශාකයක වෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප H2O සූර්යාලෝකය හමුවේ ශාකවල තියෙන හරිත ලව්‍ය වලින් ග්ලූකෝස් සහ ඔක්සිජන් නිපදවීමේ ක්‍රියාවලිය. හරිනේ? එතකොට පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ්, ඒ කාබන් ඩයොක්සයිඩ් වලින් කාබන් ඩයොක්සයිඩ් සමග ජල වාෂ්ප එකතු වෙලා ග්ලූකෝස් සහ ඔක්සිජන් නිපදවීමේ ක්‍රියාව. මේ ග්ලූකෝස් තමයි ආහාර විදිහට අපි සලකන්නේ. ග්ලූකෝස් නැවතත් සංකීර්ණත්වයට පත් වෙමින් ශාක තුළදී
පිෂ්ඨ විදිහට පරිවර්තනය වෙනවා. එතකොට මේ විදිහට හැදෙන ග්ලූකෝස් තමයි ආහාර විදිහට අපි සලකන්නේ. මේ ක්‍රියාවලියේදී ශාකවල තියෙන මෙන්න මේ හරිත ලව තමයි මේ ක්‍රියාවලියට දායක වෙන්නේ. එතකොට මේ සූර්යාලෝකයේ කියන ශක්තිය හරි ශාකවලින් ලබාගෙන හරිත ලව තමයි ආහාර නිබදවීම සිදුවන්නේ. එතකොට අපි මේ ගත්තට පස්සේදී ඔය තුලිත සමීකරණයක් විදිහට ලියමුකෝ. මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් ජලය ග්ලූකෝස් අපි ලියනවා C6යි H12යි O6යි ඔක්සිජන් මේ විදිහට ලියනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් 6යි ජල වාෂ්ප 6යි ඔක්සිජන් 6යි ගෑස් මේක ගෑස්. එතකොට මේ විදිහට සූර්යාලෝකය හා හරිත ලව මේ ප්‍රතික්‍රියාවට දායක වෙනවා. හොඳයි. ඊට පස්සේදී අපි බලමු මේ තමයි ප්‍රභා සම්පෝෂණයේ සිදුවන ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය. ඊට පස්සේදී ප්‍රභා සම්පෝෂණ වගේම ඊළඟ සම්පෝෂණ විශේෂය තමයි රසායනික සම්පෝෂණ. රසායනික සම්පෝෂණ කියන්නේ රසායනික ද්‍රව්‍ය තමන්ගේ ශක්ති ප්‍රවේග විදිහට භාවිතා කරලා ආහාර නිපදවන ජීවීන්. එහෙම ජීවීන් ගත්තට පස්සේදී ප්‍රධාන වශයෙන් බැක්ටීරියා විශේෂ තමයි ඉන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු විෂම පෝෂණ කියන්නේ කවුද කියලා. විෂම පෝෂණ කියනකොට මෙන්න මේ කියන ස්වයං පෝෂණ මගින් නිපදවන ආහාර සහ වෙනත් ජීවීන් මගින් නිපදවන ආහාර ලබා ගනිමින් තමන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නා ජීවී. විෂම පෝෂණ විදිහට ගත්තට පස්සේදී අපි මෙහෙම ගමු. ශාකයක් තියෙනවා. මේ ශාකය තනකොළ පෙත්ත. තනකොළ පෙත්ත ආහාරයට ගන්න. ඊට පස්සේදී මේ තනකොළ පෙත්තව ආහාරයට ගන්නවා ගෙම්බව. ඊට පස්සේ ගෙම්බ මිය ගියාට පස්සේදී මේ ගෙම්බව ආහාරයට ගන්නවා මුත්තෝපජීවී. එතකොට මෙන්න මේ කියන ආහාර දාමයේ ශාක තමයි ප්‍රභා ස්වයං පෝෂණය. කියන්නේ ස්වයං පෝෂණ වෙන්නේ ශාක. එතකොට යාලා තමයි ආහාර නිපදවන්නේ. ඒ වුණාට මෙන්න මේ නිපදවන ආහාර ඊට පස්සේදී ලබා ගනිමින් තමන්ගේ පෝෂණ අවශ්‍යතාවය මෙන්න මේ තනකොළ පෙත්ත ලබා ගන්න. එතකොට එයාලා ස්වයං පෝෂී නෙමෙයි. එතකොට තනකොළ පෙත්ත විෂම පෝෂී. එතකොට තනකොළ පෙත්ත ආහාරයට ගනිමින් ගෙම්බ තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න. ගෙම්බ මිය ගියාට පස්සේදී ඒ ගෙම්බගේ තියෙන පෝෂක කොටස් ලබා ගනිමින් මෙන්න මේ කියන මුත්‍රෝපජීවී තමන්ගේ පෝෂණය ලබා ගන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි හැම විෂම පෝෂීන්ගේම මූලික පුරුකක් විදිහට ස්වයං පෝෂණ ක්‍රියා කරලා තියෙන්නේ. හොඳයි. ඒ තමයි පෝෂණය. අපි ඊළඟට බලමු ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් කතා කරමු ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. ශ්වසනය කියන්නේ තමන්ගේ ජීවීන්ගේ ජීව ක්‍රියා සඳහා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. එහෙම අපිට සරලව හඳුන්වන්න පුළුවන්. ඒක අර්ථ දැක්වීමක් විදිහට විස්තර කරගත්තොත් ජීවී සෛල තුළදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය සෛලීය ශ්වසනය ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ ආහාර සෛල තුළ තියෙන ආහාර බිඳ දැමීමෙන් එම ආහාර මගින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක් විදිහට තමයි මේ ශ්වසනය කියන ක්‍රියාවලිය අපිට හඳුන්වන්න පුළුවන්. අපිට මේ ශ්වසනය ගැන කතා කරනකොට අපි කලින් කතා කරා ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලිය. ප්‍රභා සංශ්ලේෂණයේදී උනේ පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප උපයෝගී කරගනිමින්
ආහාර නිපදවනවා. එතකොට ඒකේ අතුපලයක් විදිහට ඔක්සිජන් පිට වෙනවා. නමුත් ශ්වසනයේදී වෙන්නේ ඔක්සිජන් උපයෝගී කරගනිමින් ආහාර ද්‍රව්‍ය බිඳ හිලමින් කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප පිට කිරීම. ඒ කියන්නේ ශ්වසනය කියන ප්‍රතික්‍රියාදාමයේ විරුද්ධ දිශාවට වෙන ප්‍රතික්‍රියාවක් විදිහට ප්‍රභා සංශ්ලේෂණය හඳුන්වන්න පුළුවන්. ගත්තට පස්සේ ඒක සමීකරණයෙන් අපි බැලුවා. ශ්වසනයේදී ඔක්සිජන් ලබා ගන්නවා. ඔක්සිජන් අරගෙන අපි ආහාර ගමු අපි මෙහෙම ග්ලූකෝස් විදිහට. ග්ලූකෝස් ඊට පස්සේදී ඒක සෛල තුලදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප විදිහට H2O විදිහට බිඳේලා. ඊට පස්සේදී මෙන්න මේ කියන ප්‍රතික්‍රියා දෙක එකිනෙකට විරුද්ධ දිශාවට වෙනවා වගේම මේ ප්‍රතික්‍රියා දෙක වෙන්නේ එකිනෙකට වෙනස් වූ සෛල වල. ඊට පස්සේදී මේක ගත්තට පස්සේදී අපිට දැන් මේ ශ්වසනය කියන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරන්න අපහසුයි. අපිට මේ සඳහා ඇටියුමක් ආධාරයෙන් මෙම ක්‍රියාවලිය අවබෝධ කරගන්න උත්සාහ කරමු. එතකොට අපිට මේ ශ්වසනයේදී අපිට නිරීක්ෂණය කරවන්න ඕන ශ්වසනයේදී ඔක්සිජන් වැය වෙන බව, කාබන් ඩයොක්සයිඩ් නිපද වෙන බව. හරි. අපි බලමු ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවද කියලා. ඒකට අපිට සරල ඇටෝමක් අපිට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ විභාජන පහක් ගන්න. මේ අංකයට භාජන පහක් අරගෙන මේවා අපි මුද්‍රා කරගන්න. පළවෙනි භාජනයට දානවා KOH potassium hydroxide. දෙවෙනි භාජනයට දාන හුණු දිය. තුන්වෙනි භාජනයට GV1 දානවා. මේ විදිහට අපි නිකන් අඳිමු. මේ විදිහට අකුළු තියෙන. මේ විදිහට ගෙම්බෙක් කියලා හිතමු අපි. ඊට පස්සේ මේ භාජනයට දානවා ආයෙ නැවත හුණු දිය. මේක තියෙන ජලය. ඊට පස්සේ මෙන්න මේ පද්ධතිය අපි නාල පද්ධතියකින් සම්බන්ධ කරනවා. මේ මන්දන් මේ නාලේ මෙහෙම KOH වල ද්‍රවයේ ඉල්ලෙන්න ඊළඟට මෙහෙම එන නාලේ මෙතන වාතයේ තියෙනත් තමයි මෙහෙම ගන්න. මේ නාලේ ආයෙ නැවත හුණු දියරේ ගිලෙන්න තමයි සකස් කරන්නේ. නැවතත් මෙහෙම මෙන්න මේ විදිහට නාල පද්ධතිය දුරු කරනවා. දෙවෙනි නාල මේ විදිහට උඩින් තමයි පටන් ගන්න. ඊට පස්සේ මේකෙත් මේ විදිහට ද්‍රව්‍ය ගිල්ලනවා. ආයෙත් මෙතනින් මෙහෙම නාල පද්ධතිය ආරම්භ කරලා මේ විදිහට මෙතන ජලය ඉවත් වෙන ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ. මේ පැත්තෙන් අපි විවෘතව තියෙන මෙතකොට මේ පැත්තෙන් වාතය ඇතුල් වෙනවා. හොඳයි. මේ මෙන්න මේ විදිහට මේ ද්‍රවය ගිලෙන්න මේ ඊට පස්සේ මෙතන වාතය රැඳෙන්නත් මේ විදිහට යන පද්ධතිය සකස් කරන්නේ මේ මෙහෙම වාතය සාමාන්‍ය වාතයේ තියෙන මෙතන තියෙන වාතය කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් KOH කියන රසායනික ද්‍රව්‍ය දිය වෙනවා. එතකොට ඒකේ අවශෝෂණය වෙනවා KOH මගින් කාබන් ඩයොක්සයිඩ්. එතකොට මෙතන තියෙන ඉතුරු වෙන වාතයේ කාබන් ඩයොක්සයිඩ් අඩංගු වෙන්නේ නැහැ. ඒක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ඔස්සේ යන වාතය හුණු දියර වලින් හුණු දියර තුලට යුවට පස්සේදී හුණු දියර කිරිපැහැති වර්ණයක් ගන්නවන්නේ නැහැ. හුණු දියර කිරිපැහැති වර්ණයක් ගන්න නම් මේ වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන්න ඕන. එතකොට මෙතන KOH වලින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගත්ත නිසා ඉතිරි වෙන වාතයේ
කාබන් ඩයොක්සයිඩ් අඩංගු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඉතිරි වෙන වාතය මේ ඔස්සේ ගියාට මේ නාල පද්ධතිය ඔස්සේ ගිහිල්ලා මේක කුටීරයට ඇතුල් වෙනවා. මේ කුටීරේ ඉන්න ජීවිය. මේ කුටීරේ ඉන්න ජීවිය ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. මේ පිට කරන කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය මේ නාල පද්ධතිය ඔස්සේ ගිහිල්ලා හුණු දියර වලට එකතු වුණාට පස්සේ හුණු දියර කිරි පැහැති වර්ණයක් ගැන්වීමෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන හිටපු ජීවිය ශ්වසනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට කාබන් ඩයොක්සයිඩ් පිට වුණා. මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙච්ච නිසා තමයි හුණු දියර කිරි පැහැති වර්ණයක් ගැන්වුනේ කියලා. එතකොට මෙන්න මේ භාජනය අපි අඩංගු වෙලා තියෙන්නේ මේ පද්ධතිය අඛණ්ඩව ඉදිරියට ගලා යාමට වාතය ගලා යාමට වෙන රුකුලක් විදියට. එතකොට මෙතනින් ජලය ඉවත් වෙනකොට ඒ ඉවත් වීම අඩුව සම්පූර්ණ කරන්න මේ පැත්තෙන් වාතය ගලා යමින් මේ පද්ධතියේ ඉදිරියට ගලා යාමක් සිදු වෙනවා. හොඳයි. ඒකෙන් අපිට කියන්න පුළුවන් දැන් මේ පද්ධතියෙන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා. අපි බලමු ශ්වසනයට ඔක්සිජන් අවශ්‍ය වෙනවද කියලා බලන්න කොහොමද ඇටෝමකින් අපි ඒක විස්තර කරන්න කියලා. අපිට මේ සඳහා ගන්න පුළුවන් පැතලියඩි ප්ලාස්කු. පැතලියඩි ප්ලාස්කුවක් ඊට පස්සේදී කරවහනේ වන මුම් බීජ සහ කනලයකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ විදිහට ඇටෝම සකස් කරනවා. මෙන්න මේ විදිහට පැතලියඩි ප්ලාස්කුවක් ඒ විදිහට දෙනවා. තව එකක් මේ විදිහට තියෙනවා. නිකන් විදිහට තියෙනවා. එතකොට මේ පද්ධතියත් එක්ක තව බීකරයකුත් උන. බීකරයක් මේ විදිහට තියෙනවා. එකම සංයුතයි මේ බීකරයට වර්ණවත් ජලය එකතු කරනවා. මේකටත් වර්ණවත් ජලය එකතු කරනවා. මේකේ පෙරවන්නේ වෙන බීජ දානවා මුම් බීජ. කියලා හිතමු අපි. මේකෙත් පෙරවන්නේ වෙන බීජ දානවා. මුම් බීජ. ඊට පස්සේදී මෙන්න මේ නලයට අපි මේ පතල අඩි ප්ලාස්කුවට මේ විදිහට පරීක්ෂණාලයක් ඔස්සේ සම්බන්ධ කරලා තියෙනවා KOH. KOH දාපු පරීක්ෂණාලයක් මේකට ඉතුරු කරලා තියෙනවා. ඊට පස්සේදී ඒ වුණාට මේකට එහෙම එකක් ඉතුරු කරන්නේ නැහැ. ඊට පස්සේදී අපි මේ විදිහට කේජික නලියක් මේ සම්බන්ධ කරන පතල අඩි ප්ලාස්කුව හා බීකරේ අතර මේකෙත් අපි කේජික නලියක් ආධාරයෙන් මේ විදිහට සම්බන්ධ කිරීමක් කරනවා. ඊට පස්සේදී අපි මේක නිරීක්ෂණය කරාට පස්සේදී අපිට දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ප්ලාස්කුවේ මේ කේශික නලය ඔස්සේ ඉහළට වර්ණවත් ඒ ද්‍රාවණය ඉහළට නගිනවා. ඒ වුණාට මේකේ ඉහළට නගින්නේ මේ මට්ටමේම තියෙනවා. ජල මට්ටමේම තියෙනවා. අපිට එතකොට මේකෙන් පැහැදිලි කරගන්න කොහොමද ශ්වසනයේදී ඔක්සිජන් වැය වෙනවා කියලා. අපි ගත්තට පස්සේදී ශ්වසනයේදී අපි ගත්ත ප්‍රතික්‍රියාව බලමු. ඔක්සිජන් ධන ග්ලූකෝස් මේකෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරමින් ජල වාෂ්පත් පිට කරනවා. එතකොට මෙන්න මේ කියන KOH මගින් මේ මුම් බීජ පරහණයේදී කරන ශ්වසනයේදී පිට වෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්න. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනකොට මේ ඔක්සිජන් කියන මේ ඇතුලේ තියෙන පතල අඩු ප්ලාස්කුවේ තියෙන ඔක්සිජන් තු වැය වෙලා තියෙනවා. එතකොට අපිට ගත්තට පස්සේ මේ ඇතුලේ තියෙන වාතයේ කිසියම් පරිමාණයක් අඩු වෙලා තියෙනවා. කියන්නේ ඔක්සිජන් වැය කරමින් තමයි කාබන් ඩයොක්සයිඩ් නිපදවන්නේ. මේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් ටික KOH වලින් අවශෝෂණය කරගන්නවා. එතකොට මේකේ සැලකිය යුතු පරිමාණ වෙනසක් වෙනවා. ඒ පරිමාණ අඩුවීමක් කියනවා. මේ අඩුවීම සම්පූර්ණ කරන්න තමයි මේ තියෙන වර්ණවත් ජල භාජනයේ ජලය මේ කේශික නලය ඔස්සේ යම් තාක් දුරකට ඉහළට නගී.
හොඳයි. දැන් මේ භාජනයක් අරගෙන බලමු. ඒ භාජනයේදී පරිවහණය වෙන බීජ තියෙනවා. ඒ පරිවහණය වෙන බීජ තිබුණට මෙතන එතකොට මෙතන ඇතුලේ තියෙන ඔක්සිජන් උපයෝගී කරගනිමින් මේ පරිවහණය වෙන බීජ ශ්වසනය සිදු කරනවා. එතකොට මේ ශ්වසනයේදී ඔක්සිජන් වැය වුණාට කාබන් ඩයොක්සයිඩ් නිපදවීමක් වෙනවා. එතකොට යම් කිසි වායුවක් වැය වෙමින් යම් තවත් වායුවක් නිපදවීමක් සිදු වෙලා තියෙනවා. එතකොට මෙතනදී කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණයක් මේ වගේ KOH වැනි සංයෝගයකින් වෙන්නේ නැති නිසා මෙතන සමස්තයක් විදිහට ගත්තට පස්සේදී වායුවේ පරිමාණයක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ කියන කේශික නළය ඔස්සේ මේ වර්ණවත් කළ ජලය ඉහළට නැගීමක් වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ඇටෝපෙන් අදහසක් ගන්න පුළුවන්. ශ්වසනයේදී ඔක්සිජන් වැයවීම සිදු වෙලා කාබන් ඩයොක්සයිඩ් තුන නිපදවීමක් වෙන නිසා තමයි මේ විදිහට අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ නිරීක්ෂණ ඔස්සේ ශ්වසනය කොහොමද වෙන්නේ කියලා. ඒකට අපිට මේකෙන් ශ්වසනයේදී ඔක්සිජන් වැය වෙනවා කියලා පැහැදිලි කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු උද්දීප්තතාව හා සමායෝජනය කියන පාඩම. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්දීප්තතාව හා සමායෝජනය කියලා. ඒ කියන මාතෘකාවට. අපි බලමු උද්දීප්තතාව හා සමායෝජනය කියන්නේ මොකක්ද කියලා. අපි සරලව මෙහෙම බලමුකෝ. ජීවීන්ගේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තියෙනවා. එන ජීවියෙක් ඇත්තට පස්සේදී තමන්ගේ ඇතුලේ තියෙන යම් තමන්ගේ දේහයේ සිදුවන යම් වෙනස් වීම වලට බාහිර පරිසරයේ සිදුවන යම් වෙනස් වීම වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ප්‍රතිචාර දක්වන්න ඒ කියන මේ වෙනස් වීම යම්කිසි ප්‍රබලතාවයකට වඩා වැඩි වෙන්න ඕන. කියන්නේ කුඩා ප්‍රමාණයක තියෙන වෙනස් වීමකට ලොකු අපි ප්‍රතිචාර දක්වන්නේ නැහැ එහෙම ලොකුවට. ඒ වුණාට යම්කිසි ප්‍රබලතාවයකට වඩා වැඩි වුණාට පස්සේදී අන්න ඒ කියන වෙනස් වීම වලට ජීවීන් ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනවා. හොඳයි. එතකොට අපි බලමු උත්තේජයක් කියන්නේ මොකක්ද කියලා. උත්තේජයක් කියන්නේ ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් වෙන වෙනස් වීමක් තමයි උත්තේජයක් කියන්නේ. ඒ කියන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ ජීවීන්ගේ අභ්‍යන්තර පරිසරයෙන් ඒ කියන්නේ දේහය තුලින් හා බාහිර පරිසරයෙන් විවිධ වෙනස් වීම් සිදුවීමක් වෙනවා. එතකොට මේ වෙනස් වීම් වලට අර කලින් කිව්වා වගේ ඒවා යම්කිසි ප්‍රබලතාවකින් සමන්විත වෙන්නත් ඕන. ඒ විදිහට ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් වෙන වෙනස් වීමක් තමයි මෙන්න මේ කියන උත්තේජයක් කියන්නේ. ඊට පස්සේදී මෙන්න මේ කියන උත්තේජක කොහොමද ශරීරයට අඳුරගන්න නම් අපේ අවයව ඉන්ද්‍රියන් තියෙන්න ඕන. එතකොට අපේ ප්‍රධාන වශයෙන් ඇස කන නාසය දිව සම කියන මෙන්න මේ ඉන්ද්‍රියන් වලට මේ උත්තේජ ග්‍රහණය කරගන්න පුළුවන්. ඇසෙන් ආලෝකය, කනෙන් ශබ්දය, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, සමෙන් ස්පර්ශය තමයි අඳුරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන ඒ උත්තේජ වලට ඒ ඉන්ද්‍රියන් වලින් ග්‍රහණය කරගන්න පුළුවන්. ඊට පස්සේදී උත්තේජ විදියට එතකොට ආලෝකය, ශබ්දය, රසායනික හෝ යාන්ත්‍රික කම්පන උත්තේජ විදියට නම් කරන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේදී බලමු ප්‍රතිචාර කියන්නේ මොකක්ද කියලා. පරිසරයේ වෙනස් වීමට ක්‍රියාත්මක වීම තමයි ප්‍රතිචාර කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ජීවියෙක් උත්තේජයක් ලබා ගත්තට පස්සේදී ඒ උත්තේජයට ක්‍රියාත්මක වීම ප්‍රතිචාර දැක්වීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තට පස්සේදී අපි බලමු අපේ කකුලට මොකක් හරි පෑගෙනවා. අපිට ගින්දර පෑගුණා කියලා හිතමු. ඒකට ප්‍රතිචාරයක් විදිහට එතකොට අපි ඒ කකුල උස්සලා වෙන තැනකින් තියෙනවා. එතකොට උත්තේජය තමයි මේ ගින්දර පෑගීම නිසා වෙන වේදනාව.
එතකොට ප්‍රතිචාරය තමයි කකුල ඉවත් කර ගැනීම ගින්දර තියෙන ස්ථානය. හොඳයි. දැන් අපි කතා කරා උත්තේජ සහ ප්‍රතිචාර පිළිබඳ. ඊට පස්සේදී උද්දීප්තතාව කියන්නේ කතා කරනකොට මෙන්න මේ කියන උත්තේජ හා ප්‍රතිචාර අතර සම්බන්ධය යොදා ගන්නමින් තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව තමයි උද්දීප්තතාව කියලා හඳුන්වන්නේ. කලින් කිව්වා වගේම බාහිර සහ අභ්‍යන්තර, බාහිර පරිසර සහ දේහ තුලින් වෙන පරිසර වලින් එන උත්තේජ වලට ක්‍රියාත්මක වීම හෙවත් ප්‍රතිචාර දැක්වීම තමයි උද්දීප්තතාව කියලා හඳුන්වන්නේ. හරි. එතකොට උද්දීප්තතාවයට හේතු වෙලා තියෙන්නේ උත්තේජ හා ඒවාට දක්වන ප්‍රතිචාර. හොඳයි. ඊට පස්සේදී අපි බලමු සමායෝජනය කියන්නේ මොකක්ද කියලා. සමායෝජනය කියලා කතා කරනකොට මේ උත්තේජ ප්‍රතිචාර ඊට පස්සේ උද්දීප්තතාව ඔස්සේ අපි බලමු මොකක්ද කියලා. සමායෝජනය කියන්නේ උත්තේජ හා ප්‍රතිචාර දැක්වීමේදී විවිධ ඉන්ද්‍රිය අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීම. උත්තේජ හා ප්‍රතිචාර දැක්වීමේදී උත්තේජ කියලා තියෙනවා. උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. මේ උත්තේජ හා ප්‍රතිචාර දැක්වීමේදී උත්තේජ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී විවිධ අවයව අතර මෙන්න මේ කියන ක්‍රියාවලියට විවිධ අවයව සම්බන්ධීකරණයක් තියෙනවා. දැන් අපි අර බලමු අර කකුලට ගින්දර පෑගුණ අවස්ථාවයි උදාහරණ ගමු. එතකොට ඒකෙදි දැන් අපිට අවයව දැන් කකුල තියෙනවා. ඊට පස්සේදී ඒක අපි කකුල උස්සලා ගන්න නම් එතන සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු ඉස්සෙල්ලාම කකුලට ගින්දර පෑගෙනවා. ගින්දර පෑගුණාට පස්සේ එතන සමෙන් සමේ තියෙන ස්නායු වලින් ඒක ග්‍රහණය කරගන්න වේදනාවක් විදියට ඒක ස්නායු ආවේගයක් විදියට මොළයට එක දැන් මොළයට හෝ සුසුම්නාවට ගමන් කළා තමයි මොළයට පසුව ගමන් කරන්නේ. එතකොට ස්නායු පද්ධතියේ දායකත්වයක් තියෙනවා. එතකොට එහෙම උත්තේජ ලැබුණට ඒක ආරක්ෂක ක්‍රියාවලියක් විදියට වෙන්න නම් එම මේ වේදනාව කියන්නේ පිළිස්සීමට ප්‍රතිචාර දක්වන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ කකුල උස්සලා වෙන තැනකින් තියන්න අවශ්‍යතාවයක් තියෙනවා. එම අවස්ථාවේදී අපිට දායක වෙන අස්ථි පද්ධතිය වගේම පේශි පද්ධතිය. එතකොට මෙන්න මේ සමායෝජනය කියන ක්‍රියාවලිය අපිට විස්තර කරන්න පුළුවන්. බැලුවට පස්සේදී උත්තේජ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී විවිධ ඉන්ද්‍රිය අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීම. ඒකෙදී අපිට දායක වෙලා තියෙන එතකොට ස්නායු දායක වෙනවා, පේශි වර්ග දායක වෙනවා, ඊපස්සේ ඒ වගේම හෝමෝනත් දායක වෙන්න පුළුවන්. හොඳයි. අපි තව උදාහරණ වගේ මේ උද්දීප්තතාව හා සමායෝජනය අවබෝධ කරගන්න බලමු. ඊට පස්සේ ක්‍රමයෙන් ගත්තට පස්සේදී ක්‍රමයෙන් ඉන්න ආලෝකය දෙසට ගමන් කරන ජීවි. ඒකට දැන් ආලෝක ප්‍රෝගයක් මෙහෙම කියනකොට මේක උත්තේජයක් විදිහට අරගෙන ක්‍රමයෙන් එන්න පුළුවන් මේක මෙතෙන්ට පියවල. ක්‍රමයෙන් මේ දෙසට ආකර්ෂණය වෙනවා. එතකොට මේක උත්තේජයක් විදිහට අරගෙන ප්‍රතිචාරය තමයි ක්‍රමය පියවල මෙතෙන්ට එන එක. ඊට පස්සේදී තව එකක් ගන්න පුළුවන්. සමහර කුමින් ඉන්න ආලෝකයේ තියෙන තැන් වලින් ඉවතරක් යන්න පුළුවන්. මේ පැත්තට එනවා වගේම මේ පැත්තට ඉවතරක් යන්න පුළුවන්. සතුන් ඊට පස්සේ මේ ශාක ගත්තට පස්සේ
ශාකයක් ගත්තට පස්සේදී ශාකයේ මූල පද්ධතියක් තියෙනවා. ඒ වගේම අග්‍රස්තයක් තියෙනවා. මෙන්න මෙහෙම ගත්තට පස්සේදී ශාකයේ මුල් තියෙනවා. ශාකයේ මෙහෙම කඳ අග්‍රස්තයක් තියෙනවා. ශාකයේ මූල පද්ධතිය ගත්තට පස්සේ මූල පද්ධතිය මේ වර්ධනය වෙන්නේ ගුරුත්වය දෙසට. එතකොට මේකට කියනවා අපි ධන ගුරුත්වාවර්ති. මුල් ගත්තට පස්සේදී ධන ගුරුත්වාවර්ති. එතකොට ශාක කඳ ගත්තට පස්සේදී අපිට කියන්න පුළුවන් ඍණ ගුරුත්වාවර්ති හෝ ධන ප්‍රභාවර්ති කියලා. ධන ප්‍රභාවර්ති. ඒ කියන්නේ කඳ වර්ධනය වෙන්නේ ආලෝකයේ දෙසට. මුල් වර්ධනය වෙන්නේ ආලෝකයෙන් විරුද්ධ දිශාවට යන ගුරුත්වය දෙසට. එතකොට ධන ගුරුත්වාවර්ති කියන කඳ මුල් පද්ධතිය අපිට නම් කරන්න පුළුවන්. තව ගත්තට පස්සේදී තව උදාහරණ විදිහට ගත්තට පස්සේ හවස් කාලයේදී නිදි කුඹ වැනි ශාක පත්‍ර හැකිලීමකට භාජනය වෙනවා. ඒ කියන්නේ ඒක ආලෝකයට එක්ක සංවේදීතාවයක් දක්වන නිදි කුඹ ශාකය. ඒකට ආලෝකය නැති වෙනකොට නිදි කුඹ ශාකයේ පත්‍ර හැකිලීමකට භාජනය වෙනවා. ඒ වගේම තෝර සියඹලා කතුරු මුරුංගා ඒ වගේ ශාක පත්‍ර රාත්‍රී කාලයේදී හැකිලීමකට භාජනය වෙන්න පුළුවන්. ඒවත් එතකොට ආලෝකයට සංවේදී. හොඳයි. මේ කියපු උදාහරණ වලින් අපි උද්දීප්තතාව හා සමායෝජනය කියන මාතෘකාව යම් තරමකට අවබෝධ කරගත්තා කියලා අපි හිතනවා. හොඳයි. අපි බලමු ඊළඟ මාතෘකාව. ඊළඟ මාතෘකාව තමයි බහිස්රාවය. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බහිස්රාවය ගැන. බහිස්රාවය ගැන කතා කරනකොට අපි දැන් ශරීරයට බාහිර පරිසරයෙන් ආහාර, දියර වර්ග අපේ දේහය තුළට ලබා ගැනීමක් කරනවා. එහෙම ලබා ගත්තට පස්සේදී දේහය තුළ වෙන රසායනික ප්‍රතික්‍රියා වලින් ඒව බිඳ හිලීම වලට නැවතත් ගොඩනැංවීම වලට භාජනය වෙන මේ අපි මේ රසායනික ප්‍රතික්‍රියා වලට අපි කියනවා පරිවෘත්තීය කියලා. ඊට පස්සේදී මේ පරිවෘත්තීය ප්‍රතිඵලයක් විදිහට දේහයට අනවශ්‍ය විවිධ සංයෝග නිපදවීමක් වෙනවා. ඒව සංයෝග දිගින් දිගටම දේහයේ රැඳුනොත් ඒව අපිට විෂ කියන්නේ දේහයට විෂක් විදියට ක්‍රියා කරන්න පුළුවන්. ඒක නිසා එම ද්‍රව්‍ය අපේ දේහයෙන් බැහැර කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අර දිගින් දිගටම දේහයේ රැඳිලා විසවීම වළක්වා ගැනීමේ ක්‍රියාවලියක් විදියට තමයි මේ බහිස්රාවය ප්‍රයෝගී වෙලා තියෙන්නේ. හොඳයි. අපි ආයිත් අර බහිස්රාවය ගැන කතා කරනකොට දේහයේ සෛල තුළ වෙන රසායනික ප්‍රතික්‍රියා වලට කිව්වා පරිවෘත්තීය කියලා. පරිවෘත්තීය ගැන කතා කරනකොට පරිවෘත්තීය මේ කොටස් දෙකක් වෙනවා. සංවෘත්තීය හා අපවෘත්තීය ක්‍රියාවලිය කියලා දෙකට බෙදන්න පුළුවන්. සංවෘත්තීය ක්‍රියාවලිය කියන්නේ සරල සංඝටක වලින් සංකීර්ණ සංඝටක නිපදවීමේ ක්‍රියාවලිය. අපවෘත්තීය කියන්නේ සංකීර්ණ සංඝටක බිඳ හෙළමින් සරල සංඝටක බවට පත් කිරීමේ ක්‍රියාවලිය. එතකොට සරල සංඝටක වලින් සංකීර්ණ සංඝටක හැදීම තමයි සංවෘත්තීය කියලා කිව්වා අපි. ඒකට උදාහරණයක් විදිහට අපි ගමු ප්‍රභා සංශ්ලේෂණය. අපවෘත්තීය ක්‍රියාවලියට උදාහරණයක් තමයි ශ්වසනය. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප උපයෝගී කරගෙන ග්ලූකෝස් ඔක්සිජන් හැදුවා. ඒතර ග්ලූකෝස් තමයි සංවෘත්තීයේදී හැදෙන සංකීර්ණ ද්‍රව්‍ය.
අපවෘතියේදී ග්ලූකෝස් සංකීර්ණ ද්‍රව්‍යයක් විදිහට ඒක බිඳ හෙලලා සරල ද්‍රව්‍ය විදිහට පත් කරන ශ්වසනයේදී. එතකොට ග්ලූකෝස් කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප විදිහට ඉවත් වෙනවා. ප්‍රභා සංවෘතියේදී ශක්තිය ගබඩා වීමක් සිදු වෙනවා. අපවෘතියේදී ශක්තිය නිදහස් කිරීමක් සිදු වෙනවා. අපි පරිවෘතයේ යන ක්‍රියාවලිය හැම අවබෝධ කරගන්න. ඊට පස්සේදී අපි නැවතත් මේ බහිස්රාවය කියන මාතෘකාවට ගියාට පස්සේදී බහිස්රාවයේදී මිනිසා ගත්තට පස්සේදී ප්‍රධාන වශයෙන් අපේ නිපද වෙන මේ බහිස්රාවීය අපද්‍රව්‍ය පිටරටට මුදා හැරෙන්න අපේ ක්‍රියා කරන ප්‍රධාන පද්ධතියක් තමයි මෞත්‍රලිංගික පද්ධතිය. ඊට පස්සේදී නයිට්‍රජනීය බහිස්රාවීය අපද්‍රව්‍ය තමයි මෙන්න මේ කියන මුත්‍රා හරහා කියන්නේ අපේ මුත්‍රා හරහා එළියට පිට කරන්නේ නයිට්‍රජනීය බහිස්රාවීය අපද්‍රව්‍ය. අපි මෙහිදී තව පටලව ගන්න නරකයි. මොකද දැන් අපි ගන්න ආහාර මල පහ විදියට පිටවීම බහිස්රාවයක් විදියට සලකන්නේ නැහැ. මොකද ඒක අර පරිවෘතියේදී නිපද වෙන ශරීරයට විස සහිත සංයෝග නොවන නිසා. ඊට පස්සේදී අපි ගත්තට පස්සේදී මිනිසාගේ දහදිය ඊට පස්සේදී මුත්‍ර ඊට පස්සේදී ප්‍රාශ්වාස වාතය මෙන්න මේවා දහදියේදී පිට වෙන ජලය ලවණ ආදී බහිස්රාවීය අපද්‍රව්‍ය විදිහට අපිට සලකන්න මුත්‍ර වල පිට වෙන යූරියා යූරික් ආම්ලය බහිස්රාවීය අපද්‍රව්‍ය විදිහට සලකන්න. වාතයේ ප්‍රාශ්වාස වාතයේදී පිට වෙන කාබන් ඩයොක්සයිඩ් තුන් බහිස්රාවීය අපද්‍රව්‍ය. ඊට පස්සේදී අපි බලමු ශාක ගත්තට පස්සේදී ශාකවල මෙන්න මෙහෙම අපි විවයක් අඳිමු. ශාකවල තියෙන පෝටිකා සිදුරු දැන් මෙහෙම පායේ මේ විදිහට අපි ශාක පත්‍රයක් විශ්සන්න. මේ විදිහට ශාක පත්‍රයක් තියෙනවා. ශාක පත්‍රය මෙන්න මේවා රස කඩක් ගත්තට පස්සේ බාහිරින්ම තියෙනවා. ඉස්සෙල්ලා කතා කරා වගේ අපි චර්මය සෛල. ඉතින් ඇතුලේ මෙහෙම ඉනිමුදු ස්ථිර සෛල. විඤ්ඤාෂ්ටි මේක ඉන්නකට ඊට පස්සේදී මෙහෙම සවිවර මුදු ස්ථිර සෛලක් තියෙනවා. එසේ මෙන්න මෙහෙම සෛල අතර මෙහෙම අවකාශ තියෙනවා. මෙන්න මේ අවකාශය තමයි අපි පෝටිකා සිදුරු විදිහට නම් කරන්නේ. සවිවර මුදු ස්ථිර සෛල ආශ්‍රිතව තියෙන මෙන්න මෙහෙම බාහිර පරිසරයට විවෘත වූ සිදුරු. ඊට පස්සේ මෙන්න මේ සිදුරු වලින් ශ්වසනයේදී නම් එළියට කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒක ශ්වසනයේදී. ශ්වසනයේදී බහිස්රාවීය ඵලයක් විදියට කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට කරනවා. එතකොට ශ්වසනයේදී බහිස්රාවීය අපද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයේදී බහිස්රාවීය ද්‍රව්‍යයක් විදිහට ඔක්සිජන් සලකන්න පුළුවන් ශාකවල. හොඳයි. ඊට පස්සේදී අපි ඉස්සෙල්ලා දැන් කතා කරා සංවෘතිය කියන්නේ මොකද්ද? අපවෘතිය කියන්නේ මොකද්ද කියලා. එතකොට පරිවෘතිය කියන ක්‍රියාවලිය ජීවීන්ගේ ශරීර තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය. පරිවෘතිය කියන ක්‍රියාවලිය අපිට කියන්න පුළුවන් ජීවි දේහ තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා. ඒ කියන්නේ සංවෘතිය හා පරිවෘතිය ක්‍රියාවලිය වල එකතුව තමයි සංවෘතිය සහ අපවෘතිය ක්‍රියාවලිය වල එකතුව තමයි පරිවෘතිය කියලා හඳුන්වන්නේ. අපි ඊළඟට
චලනය කියන්නේ මොකක්ද කියලා බලන්න. අපි දැන් කතා කරමු චලනය කියන්නේ මොකක්ද කියලා. චලනය කියන්නේ ජීවීන් තමන්ගේ දේහය සම්පූර්ණ දේහය හෝ දේහයෙන් කොටස එක් ස්ථානයකට සිට තවත් ස්ථානයකට වෙනස් කර ගැනීම. ඒක අපිට එහෙම සරලව හඳුන්වන්න පුළුවන්. එතකොට ජීවීන් ගත්තට පස්සේදී මේ චලනය සිදු කරන්නේ මොකටද? චලනය තමන්ගේ ආහාර ලබා ගැනීමට, ආරක්ෂාවට, ප්‍රජනනයට මේ ආදී ක්‍රියාවලීන් වලට ජීවීන් චලනය ප්‍රයෝගී කරගන්නවා. ඒක සෛලික බහුසෛලික කියලා අපි ඉස්සෙල්ලා ජීවීන් කොටස් දෙකකට වෙන් කරගත්ත සෛලීය සංවිධානය යටතේ. ඒක සෛලික ජීවීන්ගේ චලනයට විශේෂිත උපාංග තියෙනවා. මේක අපි මේ ගමු මේ විදිහට ජීවියෙක් ගත්තට පස්සේ ඒ ජීවියගේ පක්ෂම කියලා උපාංගයක් තියෙනවා චලනයට. මේ දේහය වට විදිහට පක්ෂම තියෙනවා. පැරමීසියම් වගේ ජීවීන්ගේ මෙන්න මේ විදිහට පක්ෂම තියෙනවා. ඒත් මේ පක්ෂම සැලීම වගේ මෙහෙම පක්ෂම ක්‍රියා චලනය කිරීමෙන් ඔවුන් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තව සමාන ජීවීන්ගේ මෙන්න මේ විදිහට ඊග තන්තුවක් වැනි ව්‍යුහයක් තියෙනවා. අපි ඒකට කියන මේ ආර්ගෙ මේ තියෙන්නේ මේවට කියන්නේ අපි පක්ෂම කියලා. මේවට කියන්නේ කශිකා කියලා. මේ වගේ ජීවියෙක් ඉන්නවා රූප සරහන ඇත්තටම නිවැරදි නොවුණා. මේ වගේ ජීවියෙක් ඉන්නවා ක්ලැමිඩෝමොනාස් කියලා ජීවියෙක්. මේ හරිතලාවයක් තියෙන ජීවියෙක්. මේ විදිහට කශිකාවක් තියෙනවා. ඊට පස්සේදී ඇමීබා වගේ ජීවියෙක් ගත්තට පස්සේදී එම ජීවියා සංචරණය කරන්න මෙන්න මේ විදිහට ව්‍යාජ පාද හදනවා. දැන් මෙන්න මේ විදිහට තම සෛල ප්ලාස්මා විහිදුව ගමන් කරන මේ විදිහට ඉදිරියට. එතකොට මේ ජීවිය අක්‍රමවත් හැදෙති. එතකොට මෙන්න මේ විදිහට ඒක සෛලිකින් චලනය සඳහා කියන ගමන් ස්ථානකින් තවත් ස්ථානයකට ගමන් කිරීම සඳහා විවිධ උපක්‍රම සහිත විවිධ අංග උපාංග හැඩගස්වා ගනිමින් තියෙනවා. හොඳයි. ඊට පස්සේ බහුසෛලිකයෙන් ගත්තට පස්සේදී දැන් අපි චලනය කියලා අද දැක්වීමේදී අපි කිව්වා ජීවියන්ගේ මුළු දේහයම හෝ දේහයෙන් කොටසක් වෙන්න පුළුවන් තම මුල් ස්ථානයෙන් තවත් ස්ථානයකට වෙනස් කරන්න. ඒකට අපි බහුසෛලික අපි මිනිසා උදාහරණයක් ගත්තට පස්සේ මිනිසාගේ අතක් සැලවීම දැන් අපි වාඩි වෙලා ඉන්නකොට අතක් සැලවීම ඒකත් චලනය. මුළු දේහයම ගමන් කරවන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට බහුසෛලිකයෙන් ගත්තට පස්සේ මිනිසා තමයි හොඳ අපිට ගන්න පුළුවන් සරල උදාහරණයක්. ඊට පස්සේ මිනිසාගේ පේශි තියෙනවා. පේශි චලනය වීමෙන් තමයි දැන් අපි වාඩි වෙලා ඉන්නකොටත් මේ අත් එහෙම හොලවන්න පුළුවන්, ඔළුව හොල්ලන්න පුළුවන්, ඒ විදිහට සැලවීම කරන්න පුළුවන් මේ පේශි වල ක්‍රියාකාරීත්වය නිසා. එතකොට දැන් අපිට ස්පීවේසට නිරීක්ෂණය වෙන දේවල් නේද? ඒ වුණාට දැන් අපි මෙහෙම සෛලයක් ගත්තා. මේ විදිහට සෛලයක් සලකමු. සෛලේ අපි හොඳට මෙන්දොත් එතන අපි නෂ්ටිය දෙනවා කියමු. ඒ නෂ්ටියට අමතරව මේ සෛලේ මේ විදිහට ඉන්ද්‍රිකා හිම වේ. ඊට පස්සේදී තව මෙහෙම මයිටොකොන්ඩ්‍රියානි ඉන්ද්‍රිකක් තියෙනවා. ගෝල්ගි දේහ මයිටොකොන්ඩ්‍රියා නෂ්ටිය මේ විදිහට ඉන්ද්‍රිකා තියෙන අතරතුර මේ සෛලය තුල තියෙන මේ ඉන්ද්‍රිකා නිරන්තර චලනය වීමකට භාජනය වීමක් සිදු වෙනවා. ඊට පස්සේදී
දැන් මෙතන තියෙන මේ මයිටොකොන්ඩ්‍රියා තව තෙල්ලකේ චලනයේදී මේ හරියට එන්න පුළුවන්. එතකොට සෛලීය මට්ටමේ ඉඳන්ම චලනය කියන දේ විශේෂණය වෙලා තියෙනවා. හොඳයි. අපි ඊට පස්සේදී බලමු. දැන් අපි අර ශාකයේ උදාහරණ ගත්තට පස්සේ ශාකය අර අපි ඉස්සෙල්ලා කතා කරපු මෙන්න මේ කියන කඳ සූර්යාලෝකයේ දෙසට වර්ධනය වීමත් මුල් පද්ධතිය ගුරුත්වය දෙසට වර්ධනය වීමත් මේකත් චලනයක් විදිහට සලකන්න පුළුවන්. එතකොට මේක ධන මේ විදිහට ලියමු. ධන ගුරුත්වාවර්ති ශාක කඳ ගත්තේ කඳ අග්‍රස්තය ගත්තට පස්සේදී ධන ප්‍රභාවර්ති. එතකොට සූර්යාලෝකයේ දිසට කඳ ගමන් කිරීම චලනයක් කියලා ගන්න පුළුවන්. මුල් ගුරුත්වය දෙසට ගමන් කිරීමත් චලනයක් විදිහට සලකන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපි සත්තු ගත්තට පස්සේදී අපිට පරිසරයේ ඉන්න බහුසෛලික ජීවීන් ගත්තට පස්සේදී අපිට පක්ෂීන් ගත්තට පස්සේ පක්ෂීන්ට චලනය වෙන්න කියන්නේ උන්ට ප්‍රධාන හැඩගැස්වීමක් විදිහට ව්‍යාපත් තියෙනවා. පියාටු පක්ෂීන්ට පියාටු තියෙනවා. පියාටු මගින් උන්ට චලනය වෙන්න පුළුවන්. ඊට පස්සේදී උරගීන් චලනය වෙන්නේ උන් බඩගෑම් මගින් චලනය වෙන්න පුළුවන්. ඊට පස්සේදී මත්ස්‍යයන් ගත්තට පස්සේ චලනය වෙන්නේ පිහිනීම් මගින්. ඊට පස්සේදී මිනිසා නම් ඇවිදීම. ඇවිදීම අත්පාසෙලවීම එක කියන්නේ අවිදින්න නැතුව එක දැනට වෙලා ඉන්න නම් අත්පාසෙලවීම වගේ මේ විදිහට උදාහරණ දක්වන්න පුළුවන්. ඒ තමයි චලනය. ඒක අපි මේ විදිහට සරලව අවබෝධ කරගෙන අපි යන් ඊළඟ මාතෘකාවට. ඊළඟ එක තමයි ප්‍රජනනය. අපි බලමු ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා. ප්‍රජනනය කියන්නේ දැන් අපේ පරිසරයේ ගත්තට පස්සේ ඉන්න ජීවීන් දැන් යම්කිසි පරම්පරාවක් විදිහට සලකන්න පුළුවන්. එම ජීවි පරම්පරාව මිය යන්නට පෙර තවත් ජීවීන් ඇති කරන්න ඕන. එහෙම ඇති කරේ නැති වුණොත් එම ජීවි විශේෂයේ මුළුමනින්ම ලෝකයෙන් මිහිතලයෙන් නෂ්ට වෙලා යන්න පුළුවන්. කියන්නේ සියලුම ජීවීන් වඳ වෙලා යන්න පුළුවන්. එතකොට මෙන්න මේ ජීවීන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ඇති කිරීමේ ක්‍රියාවලියක් විදිහට තමයි ප්‍රජනනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හොඳයි. එතකොට මෙන්න මේ කියන ප්‍රජනනය ඒකසෛලිකීන් හෝ වේවා බහුසෛලිකීන් හෝ වේවා මේ සියලුම ජීවීන්ට පොදුවේ ජීවී ලක්ෂණයක් විදිහට ක්‍රියා කරන ලක්ෂණයක්. අපි බලමු ඒකසෛලිකී. අපි අන්තිම දන්න ඒකසෛලිකී ජීවිය තමයි ඇමීබා. ඇමීබා කියන්නේ මෙහෙම ව්‍යාජ පාදාදමින් අපි අර ඉස්සෙල්ලා කතා කරේ සංචරණය යන ජීවියෙක් ඉන්නවා කියලා. මේ ජීවිය ප්‍රජනනයේදී ඉස්සෙල්ලා අපි මෙහෙම ගමු. මෙතන තියෙන සෛල ප්ලාස්මා දෙකට වෙන්වීමෙන් න්‍යෂ්ටියක් දෙකට වෙන්වීමෙන් මේ විදිහට ජීවීන් දෙන්නෙක් විදිහට පත් වෙන්න පුළුවන්. මේ මාතෘ ජීවිය නම් මේ විදිහට දුහිතෘ ජීවීන් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක තමයි සරල දීඛණ්ඩනය. දීඛණ්ඩනය මගින් මේ ඇමීබා කියන ජීවිය උදාහරණය ඇමීබා කියන ජීවිය ප්‍රජනනය සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන් කොහොම හරි
තමන්ගේ මුලින් සිටපු ජීවි සංඛ්‍යාවට වඩා ජීවීන් වැඩි කරගනිමින් මේ ජීවීන් පරිසර පද්ධතින් සදාටම ඉවත් වීම වැළැක්වීමේ ක්‍රියාවලියක් විදිහට ප්‍රජනනය කරලා තියෙනවා. ඊට පස්සේ ඒක සෛලිකීන්ට අදාළව කතා කරනවා වගේම අපි බහුසෛලිකීන්ට අදාළව කතා කරමු. බහුසෛලිකීන් ගත්තට පස්සේ මේ ප්‍රජනනය කියන ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියලා අපිට වෙන් කරලා දක්වන්න පුළුවන්. ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය. මේ ලිංගික ප්‍රජනනය කියන ක්‍රියාවලිය ජන්මාණු එකතු වීමේ ක්‍රියාවලියක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. අලිංගික ප්‍රජනනයේදී ජන්මාණු සංසේචන වීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ලිංගික ප්‍රජනනය වෙන්නේ කොහොමද කියලා බලමු. අපි අර ශෛලී සංවිධානයට පැහැදිලි කිරීමක් කරගත්තා. ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු සංසේචන වීමක් වෙනවා. ජන්මාණු විදිහට අපිට ශුක්‍රාණු සලගන්න පුළුවන්. ඊට පස්සේ ජායා ජන්මාණු. ජායා ජන්මාණු විදිහට ඩිම්බ සලගන්න පුළුවන්. පුංජන්මාණු සහ ජායා ජන්මාණු එකතු වෙන සංසේචන කියන ක්‍රියාවලියට භාජන වෙලා යුක්තාණුවක් හදන. මේ ක්‍රියාවලිය තමයි සංසේචනය. සංසේචනය කියන ක්‍රියාවලිය තමයි ඒ. ඊට පස්සේදී අපි මෙන්න මේ කියන ලිංගික ප්‍රජනනයේදී අනිවාර්යෙන් ජන්මාණු සෛල සංසේචන වීමක් වෙනවා. ඊට පස්සේ යුක්තාණු හැදෙනවා. යුක්තාණු ඊට පස්සේ දිගින් දිගට විභාජනය වෙනවා. විභාජනය වෙලා සෛල අපි පැහැදිලි කරා වගේ සෛල දෙකේ අවස්ථාවකට එනවා. ඊට පස්සේ දෙකේ ගුණාකාර විදියට දිගින් දිගටම සෛල සංඛ්‍යාව වැඩි කරගනිමින් බහුසෛලික අවස්ථාවක් පෙන්වන්න කරන්න පුළුවන්. මෙම ක්‍රියාවලියේදී අපි නැවතත් ලිංග ප්‍රජනනයටද මෙන්න මේ යුක්තාණු කියන තනි සෛලීය අවස්ථාව වර්ණදේහ සංඛ්‍යාව 2යි කියලා ගත්තොත් ජන්මාණු වල වර්ණදේහ සංඛ්‍යාව n. මේකෙත් ඒ කියන්නේ යුක්තාණුවේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් තමයි මේ ජන්මාණු සෛලවල අඩංගු වෙලා තියෙන්නේ. ඊට පස්සේදී මෙන්න මේ පුංජන්මාණු හා ජායා ජන්මාණු හදන ක්‍රියාවලියට එතකොට ලිංගික ප්‍රජනනයට පුරුෂ ප්‍රජනක පද්ධතියක් හා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් අවශ්‍ය වෙලා තියෙනවා. ඊපස්සේදී පුරුෂ ප්‍රජනක පද්ධතියේ පුංජන්මාණු, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ජායා ජන්මාණු හැදීමේ ක්‍රියාවලියක් වෙනවා. ඊට පස්සේ මිනිසා උදාහරණයක් විදිහට ගත්තට පස්සේ මේ ජන්මාණු හදන්නේ මිනිසාගෙන පෝෂණ කෝෂවල ජායා ජන්මාණු හදන්නේ ඩිම්බවල. ජායා ජන්මාණු හදන්නේ ඩිම්බ කෝෂවල. හොඳයි. ඊට පස්සේදී මේක තමයි ලිංගික ප්‍රජනනයට අදාළව සිදුවන ක්‍රියාවලිය. එතකොට මේ ලිංගික ප්‍රජනනය වෙන්න නම් ජීවි එකම විශේෂීත් වෙන්න ඕනේ. දැන් අපි ගත්තට පස්සේදී බල්ල එතකොට
ඒ විශේෂයෙන්ම ජීවිත තමයි. එතකොට බල්ලා ගත්තට පස්සේදී බල්ලා සහ පූසා එකතු වීමෙන් ජීවීන් හදන්න බෑ. එතකොට බලු පැටියෙක් හදන්න නම් එතකොට බල්ලා දෙන්නෙක්ම වෙන්න. ඒ කියන්නේ එකම විශේෂයේ ජීවීන්ම වෙන්න ඕන. ඊට පස්සේදී අපි බලමු අලිංගික ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා. අලිංගික ප්‍රජනනයේදී අපි කතා කරා වගේ මේ ජන්මාණු සංසේචන වීම වෙන්නේ නැහැ. අලිංගික ප්‍රජනනය. ඒකෙදී අපිට මේ උදාහරණ දක්වන්න පුළුවන් වර්ධක කොටස් වලින් ජීවීන් සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. සමහර ශාක ගත්තට පස්සේ අංකුරණය වගේ ක්‍රියාවලීන් මගින් ඒ කියන්නේ අංකුර දැන් ශාකයෙන් එන අංකුරයක් එතනින් ගලවලා ඉඳුවොත් ඒව ශාකයේ වගේ තවත් පැල ගන්න පුළුවන්. ඒ වගේම සමහර ජීවීන් ඉන්න කඩ වීම කියලා. මේ වගේ ජීවියෙක් ඉන්න පැනේරියා කියලා එම ජීවිය මෙම දෙකට මැදින් කැඩුවොත් ඒ ජීවියාගේ ඉහළ කෑල්ල ඉදිරිපස කෑල්ලෙන් ඉදිරියට තව වර්ධනය වෙලා මෙහෙම මේ අඩු කොටස හදා ගන්න. මේ පසුපස කොටසින් අදාළ කොටස හදා ගන්න. මේ විදිහට ජීවීන් දෙදෙනෙක් විදිහට වෙන් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම දීකණ්ඩනය අපි කතා කරා ඉස්සෙල්ලා ඒක සෛලික ජීවියෙක් වෙච්ච අමීබගේ උනේ සරල දීකණ්ඩනය. ඊට පස්සේදී මේ වගේ ජීවීන් එක සෛලික හා බහුසෛලික ජීවීන්ට දෙකොටසටම මේ අලිංගික ප්‍රජනනය කියන ක්‍රියාවලියට භාජනය වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඊළඟ මාතෘකාව වෙන වර්ධනය සහ විකසනය කියන. ඊළඟ මාතෘකාව තමයි වර්ධනය සහ විකසනය. වර්ධනය සහ විකසනය කියන කතාව මාතෘකාව කතා කරනකොට අපි මිනිසා උදාහරණයක් විදිහට ගත්තොත් මිනිසාගේ අපි කතා කරා ඉස්සෙල්ලාම තනිසෛලීය අවස්ථාවකින් තමයි පටන් ගන්න කියලා. කියන්නේ යුක්තාණු අර ජන්මාණු සංසේචනය වීමෙන් යුක්තාණුවක් ඇදලා යුක්තාණුව දිගින් දිගට විභාජනයට ලක් වෙලා තමයි බහුසෛලික අවස්ථාවේ තියෙන මේ මිනිසා කියන ජීවියා වර්ධනය වෙලා තියෙන්නේ. ඊට පස්සේදී මේ මිනිසාගේ එම සෛල විභාජනය වෙනකොට විශේෂණය වීම වලට ලක් වෙනවා. ඒ කියන්නේ මුලින් තිබිච්ච සෛලය නෙමෙයි හැමතැනම තියෙන්නේ. ඒ කියන්නේ අපේ ස්නායු පද්ධතියේ තියෙන සෛල වර්ග, පේශි පද්ධතියේ තියෙන සෛල වර්ග, ඒ වගේම ශ්වසන පද්ධතියේ තියෙන සෛල වර්ග එකිනෙකට වෙනස්. ඒ කියන්නේ එක් අවස්ථාවේ තියෙන සෛල, ඒ කියන්නේ එක තැන්වල තියෙන සෛල එක් ක්‍රියාවලීන් සඳහා විශේෂණය වෙලා තියෙනවා. ඒකට තම සෛල සංඛ්‍යාව වැඩි කරගැනීමෙන් විශේෂණය වීමේ ක්‍රියාවලියක් විදිහට තමයි මේ වර්ධනය සහ විකසනය කියලා මාතෘකාව අපිට කතා කරන්න වෙන්නේ. එතකොට මේ සෛල සංඛ්‍යාව වැඩි කරගැනීමේ ක්‍රියාවලියට දැන් අපි ගලමු සෛල අපි අර සංකීර්ණතාවයේ ඊළට යන විදිහට කතා කරලා සෛල සමූහයේ එකම જાතිය සෛල සමූහයක එකතුවක් තමයි පටකය කියලා කිව්වේ. මේ පටකයක් විදිහට නිර්මාණය වෙන්න නම් තනි සෛලය දිගින් දිගට බෙදීමකට ලක් වෙන්න ඕන. ඒ බෙදීම අපි කියන අනෝනන විභාජනය කියලා. අනෝනන විභාජනයෙන් වෙන්නේ එක සෛලයේ තියෙන සෛලය තවදුරටත් බෙදීමට ලක් වෙලා සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීමක් තමයි අනෝනන විභාජනයේදී වෙන්නේ. හැබැයි අපි කතා කරා අර ප්‍රජනනයේදී ජන්මාණු හැදෙන ක්‍රියාවලිය.
එම ක්‍රියාවලියේදී වෙන්නේ ඌනන විභාජනය. ඒ කියන්නේ සෛල සංඛ්‍යාව තියෙන වර්ණ දේහ සංඛ්‍යාව අර්ධ වශයෙන් අඩක් කරගැනීමේ ක්‍රියාවලියක් තමයි ඌනන විභාජනයේදී වෙලා තියෙන්නේ. නමුත් අනූනන විභාජනය කියන්නේ විභාජනය වෙන්නේ අපි වෙන සෛලයක් ගත්තොත් එන තියෙන වර්ණ දේහ සංඛ්‍යාව 2න් කිව්වොත් මේක විභාජනය වෙලා හැදෙන ද්විත්‍ර සෛලවලත් වර්ණ දේහ සංඛ්‍යාව මෙන්න මේවත් වර්ණ දේහ සංඛ්‍යාව 2න් කියලා කියන්න පුළුවන්. හැබැයි අර ජන්මානු මෙම සෛලයක් ගත්තට පස්සේදී එතන තියෙන ජන්මානු සෑදීමේ ක්‍රියාවලියේදී මෙතන තියෙන අපි කියමු මූලික සෛලයක් 2න් කියලා. මේ සෛලයේ ජන්මානු සෑදීමේදී අඩක් වෙනවා n කියලා. ඒ වුණාට වර්ධනය සහ විකසනය කියන කොටසට අපිට දායක වෙන මෙන්න මේ කියන අනූනන විභාජනය. හොඳයි. ඊට පස්සේදී අපි බලමු ඒක සෛලික ජීවීන් මේ වර්ධනය හා විකසනය මොකද කියලා. ඒක සෛලික ජීවීන් ගත්තට පස්සේදී වර්ධනය හා විකසනය වර්ධනය නම් තම සෛලයේ ප්‍රමාණය වැඩි කර ගැනීමට තමයි දායක වෙලා තියෙන්නේ. ඊට පස්සේදී ඒ වගේම මේ සෛලයේ ප්‍රමාණය ඒ වගේම පරිමාණ වැඩි කර ගැනීම පරිණත අවස්ථාවක් දක්වා ගමන් කිරීමට තමයි එක සෛලික ජීවීන්ගේ වර්ධනය දායක වෙලා තියෙන්නේ. එතකොට අපි අර්ථ දැක්වීමක් විදිහට ගත්තොත් වර්ධනය කියන්නේ සෛලික වර්ධනය කියන්නේ ජීවී සෛලික ප්‍රත්‍යවර්ත නොවන වියලි බරෙහි වැඩිවීම. වියලි බරය කියන්නේ සෛලයේ තියෙන දේහයේ තියෙන ජල ප්‍රමාණය ඉවත් කරාට පස්සේ ජල ප්‍රමාණයට සාපේක්ෂව වියලි බර තියෙනනේ දේහේ ඒ බරෙහි වැඩිවීම තමයි වර්ධනය කියලා හඳුන්වන්නේ. එතකොට විකසනය කියන්නේ සෛලික සංකීර්ණ භාවයේ වැඩිවීම. දැන් අපි ගමු මේ මූලික සෛලයක් ගත්තොත් ජීවිතයේ තියෙන මූලික සෛල අවස්ථා. මේ සෛල අපිට මූලික සෛලයක් ගත්තොත් මේ විදිහට මේ සෛල නියුරෝන වෙන්න පුළුවන්. නියුරෝන සෛලයක් විදිහට වෙනස් වෙන්න පුළුවන්. නියුරෝන වෙන මේ විදිහට අපි මේ නියුරෝන සෛලයක් වෙන්න පුළුවන්. ඊට පස්සේදී ඒ වගේම පේශි සෛලයක් වෙන්න පුළුවන්. මේ විදිහට අපි පේශි සෛලයක් සින්දු පේශි සෛලයක් කරන්නේ. ඊට පස්සේදී මේ වගේ වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි චර්මීය සෛලයක් වෙන්න පුළුවන්. එන්න මේ විදිහට මූලික සෛල අවස්ථාවේ වෙනත් සෛල ආකාරවලට වෙනස් වෙන්න පුළුවන්. එතකොට විකසනය කියන්නේ සෛලවල සංකීර්ණත්වය වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන ක්‍රියාවල පූර්ණ සෛලයකින් වෙන ආකාරවල සෛල වලට පරිවර්තන මේ විදිහට රුධිර සෛල විදිහට වෙන්න පුළුවන්. අපි මේව රුධිර සෛල මේව අදී යවතල කියලා අපි ගන්නවා රතු රුධිර සෛල. මේ විදිහට වෙනස් වීමකට භාජනය වෙන්න පුළුවන්. ඒකට වර්ධනය කියලා කියන්නේ ජීවීන්ගේ වියලි බරෙහි වැඩිවීම. විකසනය කියලා කියන්නේ සෛල සංකීර්ණ භාවයෙන් වැඩිවීම. හොඳයි. ඊට පස්සේදී වර්ධනය හා විකසනයේ ප්‍රධාන කීවර තුනක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. මොකක්ද කියලා බලමු. වර්ධනය සහ විකසනය. වර්ධනය සහ විකසනයේදී පළවෙනි එක තමයි පියවර තුන විදියට පළවෙනි එක
ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණය විශාල වීම. ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණය විශාල වීම. සෛල ප්‍රමාණයෙන් තමයි පළවෙනි. ඊට පස්සේ දෙවෙනි එක විදිහට ගන්න පුළුවන් සෛල විභාජනය මගින් සංඛ්‍යාව වැඩි වීම. සෛල විභාජනය මගින් සංඛ්‍යාව වැඩි වීම. තුන්වෙනි එක ගැන කතා කරන්න පුළුවන් සෛල විශේෂණය වීම. ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වීම රේඛ සෛලික ජීවීන්ගේ සිදුවන ක්‍රියාවලිය. එතකොට සෛල විභාජනය මගින් සංඛ්‍යාව වැඩි වීම බහුසෛලික ජීවීන්ගේ සිදුවන ක්‍රියාවලියක් වෙලා අපිට විස්තර ගන්න පුළුවන්. සෛල විශේෂණය වීම අපි අර පැහැදිලි කරා වගේ මූලික සෛල අවස්ථාවකින් නියුරෝන ස්නායු පේශි සෛල රුධිර සෛල ආදී වෙන වෙන සෛල වර්ග වලට ඒ කියන්නේ විශේෂණය වීම විකසනය විදිහට හඳුන්වන්න පුළුවන්. අපි මෙම වර්ධනය ක්‍රියාවලිය අපි ශාකයක් අරගෙන ප්‍රදර්ශනය කරලා බලමු කොහොමද අපිට ඒක ශාකයක වර්ධනය නිරූපණය කරන්න පුළුවන් කියලා. අපි මේකට ගන්නවා ඇටයුමට කියන අපි වෘත්තිමානය කියලා. හොඳයි. අපි මෙන්න මේ විදිහට මල් පෝච්චි එක තියෙන මේ පැලයක් මේ විදිහට පැලයක් තියෙනවා. මේ විදිහට මල් ඇවිල්ලා මම හිතමු ඊට පස්සේදී මේ විදිහට මේ පැත්තෙන් ආධාරයකට සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට දර්ශකය. දර්ශකයක් සම්බන්ධ කරලා මේ විදිහට තවත් මෙහෙම ආධාරකයක යක් සම්බන්ධ කරලා ශාකයේ අග්‍රස්තය මෙහෙම ගැට ගහලා කප්පියට යවලා මේ කප්පිය මෙතනින් පොඩි බරක් තියෙනවා. මේ තන්තුවක් තමයි තියෙන්නේ. නූලක් කියලා හිතමුකේ. ඊට පස්සේදී මේ කප්පියෙන් මෙහෙම අපි දර්ශකය නිරූපණය කරනවා. පොඩ්ඩක් දර්ශකය මෙහෙම උඩින් අදගමු. මේ විදිහට අපි මෙතන බිඳුව කියලා ගත්තා. 1 2 3 4 ඒ විදිහට ලකුණු කරගන්න පුළුවන්. මේක දවස් කීපයක් තිබුවට පස්සේදී මෙන්න මේ කියන දර්ශකයේ වෙනස් එක මේ මෙහෙම ඉහළට ගමන් කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ මේ ශාකය වර්ධනය වීමක් සිදු වෙන නිසා තමයි මේ දර්ශකය ඉහළට ගමන් කරලා තියෙන්නේ. අපි මේකට කියනවා වෘද්ධි මානය. එතකොට ශාකයක වර්ධනය මෙන්න මේ කියන වෘද්ධිමානය ඔස්සේ අපිට ආදර්ශනය කරලා පෙන්වන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට විශේෂ මාතෘකාවක් වෙන වෛරස් ගැන කතා කරලා බලමු. අපි මේ පාඩම් මාලාව කතා කරනකොට මුලදී කිව්වා පරිසරයේ ඉන්න තියෙන දේවල් ජීවී හා ජීවී විදියට කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන් කියලා. ඒ වුණාට මේ වෛරස් කියන කාණ්ඩය ජීවී වලටත් අජීවී වලටත්
ඍජුවම වෙන් කරලා දක්වන්න බෑ. ඒ කියන්නේ එක පැත්තකට දාන්න බෑ. ඒ කියන්නේ වෛරස් වලට ජීවී ලක්ෂණත් අජීවී ලක්ෂණත් දෙකම තියෙනවා. අපි බලමු මේ වෛරස ගත්තට පස්සේදී සාමාන්‍යයෙන් PVS එකට බලන්න නිරීක්ෂණය කරන්න බෑ වගේම ආලෝක අන්වීක්ෂයට නිරීක්ෂණය කරන්න බෑ. ඒක නිසා අපිට වෛරස නිරීක්ෂණය කරන්න නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන උපකරණයම භාවිතා කරන්න වෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියාවක ප්‍රමාණයෙන් 10න් පංගුවකටත් වඩා කුඩා විශේෂ කාණ්ඩයක් තමයි වෛරස කියන්නේ. ඊට පස්සේදී වෛරසයක් ගත්තට පස්සේ ඒවා සෛල විදියට සලකන්න බෑ. වෛරස වල ලක්ෂණයක් තමයි ඔවුන්ගේ ජීවීන්ගේ වගේ මේ අර න්‍යෂ්ටික අම්ල ප්‍රමාණයක් තියෙනවා. වෛරස ගත්තට පස්සේදී ඔවුන්ගේ RNA හා DNA කියන න්‍යෂ්ටික අම්ල පවතිනවා. ඒ වුණාට RNA DNA කියන දෙකම එකම වෛරසයේ පිටන්නේ නැක්කෝ RNA නැත්තම් DNA තමයි තියෙන්නේ. වෛරසයක් ගත්තට පස්සේදී RNA හා DNA දෙකම තියෙන වෛරසයක් නැහැ. RNA තියෙන වෛරස විශේෂ තියෙනවා. ඒ වගේම DNA තියෙන වෛරස විශේෂ තියෙනවා. ඊට පස්සේ මේ න්‍යෂ්ටික අම්ල ප්‍රෝටීන් කොපුවකින් ආවරණය වෙලා තමයි මේ වෛරස හැදිලා තියෙන්නේ. වෛරස ගත්තම විවිධ ප්‍රමාණයේ වෛරස ඉන්නවා. ඊට පස්සේ මේ වෛරස වල කුඩාම ප්‍රමාණයේ සිට ඉතා විශාල වෛරස ප්‍රමාණ දක්වා විහිදලා තියෙනවා. විශාලම වෛරසයක් ලිස්දියට ඔසූරිය වෛරසය හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේදී මේ වෛරස වල පරිවෘත්තීය ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. මොකද ඊට අදාළ ඉන්ඩිකා වෛරසේ නැහැ. වෛරසේ යම්කිසි ක්‍රියාවලියක් වෙන්න නම් එම වෛරසය ජීවී සෛලයක් ආධාර කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට ජීවී සෛලයේ පරිවෘත්තීය උපයෝගී කරගෙන තමයි මේ වෛරසය Tamanගේ ක්‍රියාවන් ඉදිරියට කරගෙන යන්න Taman දායක වෙලා තියෙන්නේ. වෛරසය දැන් ගත්තට පස්සේදී මෙන්න මෙහෙම අපි ජීවී සෛලයක් සලකමු. මෙන්න මේ ජීවී සෛලයට වෛරසයක් මේ ආකාරයෙන් වෛරසයක් කියලා මේක සැලකුවා. මේ වෛරසය ඇවිල්ලා මෙහෙම ජීවී සෛලයට සම්බන්ධ වෙනවා. බාහිර පරිසරයේ ඉන්නකොට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයක් නැහැ. මේ තියෙන ජීවී සෛලය. මේක ජීවී සෛලය. මේ වෛරසය. මේ වෛරසය ජීවී සෛලයට බැඳුණාට පස්සේදී මේ වෛරසයෙන් නම් න්‍යෂ්ටික අම්ල තියෙන එක්ක RNA නැත්තම් DNA. ඒ වර්ග දෙකේ එක වර්ගයක් තියෙන්නේ. ඊට පස්සේදී මේ න්‍යෂ්ටික අම්ල මේ සජීවී සෛලයට නිදහස් කරනවා. මේ විදිහට වෛරසය න්‍යෂ්ටික අම්ල නිදහස් කරනවා. එතකොට මේ න්‍යෂ්ටික අම්ල නිදහස් කරාට පස්සේ මේ සජීවී සෛලයේ තියෙන ධාරක මේ සජීවී සෛලය හෙවත් ධාරක සෛලයේ තියෙන පරිවෘත්තීය ක්‍රියා උපයෝගී කරගනිමින් මේ න්‍යෂ්ටික අම්ල සංඛ්‍යාව වැඩි කරගනිමින් ඒ වගේම ධාරක සෛලයට හානි සිදු කරමින් ගුණනය වීමක් කරගන්න මේ න්‍යෂ්ටික අම්ල වල. ඊට පස්සේදී ප්‍රෝටීන කොපුවකින් ආවරණයක් සාදා ගනිමින් මේ වෛරස ප්‍රමාණය වැඩි කරගන්න. ඊට පස්සේදී ඊළඟ අවධියක් විදිහට මේ ධාරක සෛලය විනාශ කරමින් මෙන්න මේ කියන වෛරස පිටරටට නිදහස් වෙනවා. මේ විදිහට වෛරස තනිව ගත්තට පස්සේ එයා මේ ජීවී එම කාණ්ඩයට Tamanගේ ජීව ක්‍රියාවක් විදිහට සලකන ප්‍රජනනය සිදු කරන්න බෑ. ඒ වෛරසයට තමන්ගේ වර්ගය වැඩි කර ගැනීම නම් මේ වගේ ආධාරක සෛලයක් භාවිතා කරන්න වෙනවා. ඊට පස්සේදී අපි සලකලා බලුවොත් ශාකවල වෛරස් ආසාදන මොනවද කියලා මිරිස් පැලවල කොළ කොණ්ඩ වීම ඊට පස්සේ කෙසෙල් වඳ බීදීම වැනි
උදාහරණ දක්වන්න පුළුවන්. ඊපස්සේදී සතුන්ගේ අපේ නිසර්ගයේ වෛරස් ආසාදන විදියට සම්ප්‍රතිශාව, ඊට පස්සේ ඉන්ෆ්ලුවෙන්සා, HIV AIDS, දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා ආදී වෛරස් ආසාදන විදියට සලකන්න පුළුවන්. කොරෝනා වෛරසය ගත්තට පස්සේදී අපි කතා කරන්නේ වෛරස් වල තියෙන්න පුළුවන් වෙන්නේ එක්කෝ DNA එක්කෝ RNA කියලා. දැන් කොරෝනා වෛරසය ගත්තට පස්සේදී මේ වෛරසයේ තියෙන්නේ මේ වෛරස කියලා අපි සලකුවා. එයාගේ න්‍යෂ්ටික අම්ලයේ විදිහට තියෙන්නේ RNA අණුව. එතකොට මේ RNA අණුව DNA අණුවට සාපේක්ෂව ස්ථායීතාවය අඩුයි. ඒක නිසා නිරන්තරයෙන්ම වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒක නිසා තමයි මෙතෙක් කල ආපු කොරෝනා වෛරස් ප්‍රභේද කෙනෙකුට වෙනස් වලට භාජනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ RNA වලට සාපේක්ෂව DNA වල නම් ස්ථායීතාවය සාපේක්ෂව හොඳයි. නමුත් RNA වල ස්ථායීතාව අඩු නිසා තමයි මේ කොරෝනා වෛරස් ප්‍රභේද ගණනාවක් මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. අපි දැන් කතා කරන්න බලමු අපි මෙතෙක් කතා කරපු පාඩම් වල ගැටලු කීපයක් කොහොමද විසඳගන්නේ කියලා. කතා කරා ජීවීන්ගේ සංකීර්ණතාවය ගොඩනගෙන කොහොමද කියලා. ඉස්සෙල්ලාම සෛලය, ඊට පස්සේදී පටක, ඊට පස්සේදී එනම් ගල්. ඉතින් ඒ ස්ථානන්දී ළඟ අපිට පද්ධති කියලා මෙතන දාමු. මෙතෙන්ට එන්නේ අවයව. හොඳයි. ඊට පස්සේදී සෛල වලට අවශ්‍ය ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය කොහොමද හඳුන්වන්නේ? ඒ අපි බලමු. සෛල වලට අවශ්‍ය ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. ඒකට කියන්නේ අපි බලමු උත්තර විදියට තියෙනවා පෝෂණය. පෝෂණය, ප්‍රජනනය, බහිස්රාවය, ශ්වසනය. සෛල වලට අවශ්‍ය ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ශ්වසනය කියලා. පෝෂණය කියන්නේ දේහයට අවශ්‍ය ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි පෝෂණය. ප්‍රජනනය කියන්නේ තම පරම්පරාව නෂ්ට වීමට භාජනය නොවන ලෙස ඉදිරි පරම්පරාව සෑදීමේ ක්‍රියාවලිය. ඊට පස්සේ බහිස්රාවය කියන්නේ දේහයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලියන්ගෙන් සිදුවන නිපද වෙන ශරීරයට විස සහිත ද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය. හොඳයි. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. ප්‍රභා ස්වයංපෝෂී වගේම මේ පරිසරයේ ඉන්න තව ජීවීන්ද තවත් දේහයක තවත් ශාකයක පෝෂණය ලබා ගනිමින් තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න විශේෂ බාඳුරා වැනි ශාකයක් ගත්තට පස්සේදී එම ශාකය තමගේ නයිට්‍රජනීය අවශ්‍යතාවය සපුරා ගන්න කෘමිසතුන් දඩයම් කරලා ඒ කෘමිසතුන් ජීර්ණය කරලා ඒ කෘමිසතුන්ගේ තියෙන ඇමයිනෝ අම්ල වලින් තමයි තමගේ නයිට්‍රජනීය අවශ්‍යතාවය සපුරා ගන්න. වගේම දැන් අර පිළිල වැනි ශාකයක් ගත්තට පස්සේදී එම ශාක ධාරක ශාකයකට බැඳිලා එම ධාරක ශාකයේ ආහාර ද්‍රව්‍ය උරා ගැනීමෙන් තමයි බොහෝ දුරට මේ ශාකයේ පෝෂණ අවශ්‍යතාවය සපුරාගෙන තියෙන්නේ. අපි ආයිත් බලමු බහිස්රාවීය අවයවයක් විදිහට ක්‍රියා කරන්නේ මොකක්ද කියලා.
බහිස්රාවී අවයව විදියට වකුගඩු ඊට පස්සේදී සම පස්සේදී වෙන හැලි ආමාශය වකුගඩු වලින් බහිස්රාවී අපද්‍රව්‍ය විදිහට නිදහස් කරනවා නයිට්‍රජනීය බහිස්රාවී අපද්‍රව්‍ය කියන්නේ යූරියා යූරික් අම්ල වැනි ද්‍රව්‍ය නිදහස් කරන සමයෙන් දහදිය විදිහට ඛනිජ ලවණ ජලය පිට කරනවා ඊට පස්සේ වකුගඩුව සම බහිස්රාවී අවයව විදිහට ගන්නවල පෙනහැලි වලින් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා ආමාශයේදී ඒකට කරන්නේ ආහාර ජීර්ණය කිරීමේ ක්‍රියාවලියක් ආහාර ජීර්ණයේදී අපිට ආමාශය ඉදිරියට ගියොත් ඊට පස්සේ කුඩාන්ත්‍රය මහාන්ත්‍රය බුද මාර්ගය ගත්තොත් ඒ ඔස්සේ යන්නේ මල පහ. ඒකට ඒක අපි බහිස්රාවී අපද්‍රව්‍යයක් විදිහට සලකන්නේ නැහැ. වකුගඩු සම පෙනහැලි තමයි බහිස්රාවීය අවයව විදිහට සලකන්නේ. ක්‍රියා නොකරන්නේ එතකොට ආමාශය. දැන් අපි මෙන්න විදිහට ප්‍රශ්නයක් දුන්නා. වෛරස ගැන වෛරස ගත්තට පස්සේදී ජීවි විශේෂයකි කියලා එකක් කියන ඊට පස්සේ අනිත් එක කියනවා ඒ කියලා ගමු මේ B එකට ගන්නවා වෛරස් වල DNA හෝ RNA ඇත DNA හෝ RNA ඇත C ඒ කියනවා ගුණනය වන්නේ ජීවි සෛල තුල පමණි. ඒතර මේ වගේ ප්‍රශ්න දීලා උත්තර දීලා තියෙනවා. සත්‍ය වන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට පිළිතුරු විදිහට A හා B දෙක B හා C 3 C හා A තර ABC සියල්ල මේව ගත්තට පස්සේදී වෛරස් වලට අදාළව අපි කතා කරා වෛරස කියන්නේ ජීවි විශේෂයක් නෙමෙයි. ඒ කියන්නේ ජීවීන්ගේ ගොඩටත් අජීවීන්ගේ ගොඩටත් ඍජුවම දාන්න බැරි කාණ්ඩයක් තමයි වෛරස කියන්නේ. ඒකට DNA හෝ RNA ඒක වාක්‍යයක් විදිහට ගත්තට පස්සේ මේ හෝ තියෙන නිසා අපිට මේක නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. DNA හෝ RNA ඇත කියන්නේ දෙකෙන් එකයි තියෙන්නේ. ගුණනය වන්නේ ජීවි සෛල තුල පමණයි. එතකොට මේක හරි මේක හරි. නිවැරදි ප්‍රකාශය විදිහට B හා C. එතකොට උත්තරේ විදිහට ගන්න වෙන්නේ ඒක. හොඳයි ඊළඟට ගමු ජීවි දේහ තුළ වන ජෛව රසායනික ප්‍රතික්‍රියා සියල්ලගේම එකතුව. ජීවි දේහ තුළ වන ජෛව රසායනික ප්‍රතික්‍රියා සියල්ලගේම එකතුව. අපි ඒකට කතා කරා ජීවි දේහ තුළ වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුව විදිහට කිව්වා පරිවෘත්තීය කියලා. පරිවෘත්ති අපි අයිත් කොටස් දෙකකට බෙදුවා. සංවෘත්තීය අපවෘත්තීය. හරි සංවෘත්තීය කිව්වේ සරල සංඝටක වලින් සංකීර්ණ සංඝටක හැදුවා. සංඝට මේක අපවෘත්තීය කියන්නේ සංකීර්ණ සංඝටක බිඳ දාලා සරල සංඝටක හැදුවා. මේකට උදාහරණය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය මේකට උදාහරණය ශ්වසනය.
මේකෙදී ශක්තිය ගබඩා වෙනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී ශක්තිය ගබඩා වෙනවා. ශ්වසනයේදී ශක්තිය නිදහස් කරනවා. හොඳයි. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නෙට දාලව ජීවී දේහ තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සියල්ල එකතු අපි කියන්නේ එතකොට පරිවෘත්තිය කියලා. හොඳයි. ඊට පස්සේදී ඊළඟ ප්‍රශ්නේ අපි ගමු. පාන් සෑදීමේදී ගන්නා ඊස්ට්. පාන් සෑදීමේ ගන්නා ඊස්ට් කියන්නේ අපි ඊස්ට් කියනකොට එම ජීවි විශේෂය සුද්ධ ජීවි විශේෂය. ඔබට ජීවි විශේෂය අපි සලකන්නේ බැක්ටීරියාවක් නෙමෙයි. එක දිලීරය. ඊස්ට් කියන්නේ දිලීරය. ඔබට ඇල්ගා ප්‍රොටෝසෝවා වලට ඒ සහිත වෙන්නේ නැහැ කියන්නේ ඊස්ට් කියන්නේ මෙන්න මේ කියන දිලීරය. උත්තේජයක් යන්නට වඩා සුදුසු අර්ථ දැක්වීම මොකක්ද? උත්තේජයක් කියන එකට අපිට කියන්න පුළුවන් මොකද්ද? එතන තියෙන ප්‍රකාශ කීපයක්. දේහයේ අභ්‍යන්තර පරිසරයේ නියතව තබා ගැනීම. හොඳයි. අපි අභ්‍යන්තර පරිසරයේ නියතව තබා ගැනීම උත්තේජයක් කියලා කතා කරේ නැහැ. බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීම. බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීම. මේක තරමක් දුරට හරි. අපිට ඊළඟට ප්‍රතිචාර දැක්වීමට සමත් බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ ඇතිවන වෙනස් වීම. ඊළඟ ප්‍රතිචාර දැක්වීමේදී විවිධ අවයව අතර ඇතිවන සම්බන්ධීකරණය. එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ තුන්වෙනි ප්‍රකාශය. ප්‍රතිචාර දැක්වීමට සමත් බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ ඇතිවන වෙනස් වීම තමයි උත්තේජයක් කියලා හඳුන්වන්නේ. ප්‍රතිචාර දැක්වීමේදී විවිධ අවයව අතර සම්බන්ධීකරණය අපි හඳුන්වන්නේ සමායෝජනය විදිහට. මේ කතා කරපු සාකච්ඡා කරපු ප්‍රශ්න වලින් හා යම් තත්දුරකට පැහැදිලි කරගත්ත මේ පාඩමේ එක් මාතෘකා ඔස්සේ අපි හිතනවා මේ පාඩම තේරුම් ගන්න ඔබට යම් රුකුලක් වුණා කියලා.